පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයන්ගේද නාමයෙන් අපි දෙව් මහත්මයන්ට සැල්ල බාර කරමු. උන්වහන්සේගේ ආශිර්වාදය විශේෂයෙන්ම සුදාත්මාලෝකය අපි ප්‍රාර්ථනා කරමු. දෙවී පියාණනි මේ අධ්‍යාපනික ආයතනය සිළු ආකාරයෙන් ආශිර්වාද කරන අපුරන්ද ලෝකයාගෙන් දෙසට සතුරු උපද්‍රව වලින් හා සියලු ආකාර අන්ධකාරයෙන්ද ආරක්ෂා කර සුදාත්ම වනමින් පුරවාලන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මෙනව. දයාබර දෙවී පියාණනි මේ ආයතනයේ සේවය කරන සියලු දෙනාද සියලුම උපදේශකවරුන්ද ආශිර්වාද කර වඩා නිවැරදි යහපත් වූ මාර්ගයකට දරුවන් අවතීර්ණ කරන පිණිස ඔවුන් මෙහෙයවන පිණිසද දයාබර දෙවී පියාණනි මේ දිනුවේදී ඊර්ෂ්‍යා කරන අකුල් හෙන්න සියල්ලන්ගෙන්ද සියලු බලපෑම් වලින්ද මේ ස්ථානය ආරක්ෂා කර සුදාත්මා ලෝකයේ තුල මේ සියල්ල දිනෙන් දින දියුණු වන පිණිසද දයාබර දෙවී පියාණනි සියලු යහපතේ උල්පතව වහන්සේම නොවේද අදින් ආරම්භ කරන්නා වූ මේ කාර්ය සාර්ථක විදිහට ගෙන යනු පිණිසද විශ්වාසවන්ත භාවයෙන් හා යහපත් ධර්ම ගුණයෙන් යුතුව මේ කාර්යයන් කරගෙන යන්නට අප සැමට වරම් දුන මැනව. මේකීදී අපගේම ස්වාමියාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශාම ලැබේවා. A very good morning to all of you. Our chief guest, Reverend Father Nihal Rodrigo, the principal of Christ King College, Tudela, distinguished guests, teachers and students. On behalf of the founders of WIC, Mrs. Charlene Pereira, Mr. Kitsara Sairanga, and Mr. Praveen Opatha, I warmly welcome you all to the opening ceremony of WIC Institute, your home for education. My name is Anne, and I will be your host for the day. It gives me a great pleasure to be a part of this wonderful occasion as a student of the founders of this institute. Education plays an important role in self-development, and it is the key to a successful career. WIC Institute is prepared to nurture and create the best educational environment to cater the needs of its students. The aim of this institution is to prepare and guide our younger generation to face tough challenges in life. The vision of this institute is be the light on a path of darkness. Mission of WIC is to give correct guidance and quality education wholeheartedly for the betterment of our young generation. Without further ado, let us now join for the lighting of the oil lamp to invoke the blessings of the Holy Spirit. First, I invite our chief guest this morning, Reverend Father Nihal Rodrigo, the principal of Christ King College, Tudela, Mrs. Charlene Pereira, Mr. Kitsara Sairanga, Mr. Praveen Opatha, Mr. Dhananjay Dilip representing the teachers, Mr. Kirti Pereira, father of Mr. Kitsara Sairanga, Mrs. Dominica Opatha, mother of Mr. Praveen Opatha, Mr. Aruna Lilantha, spouse of Mrs. Charlene Pereira, Ms. Himaya Pereira representing the students. Now I cordially invite Mr. Praveen Opatha for the orientation. හොඳයි හැම කෙනෙක්ටම සුබ උදෑසනක්. WIC ඉන්ස්ටිටියුට් වෙනුවෙන් මෙතන ඉන්න අපේ හැම දෙමව්පියෙක්වම ළමයෙක්වම ගුරුවරයෙක්වම පිළිගන්නවා ආදරෙන්. මුලින්ම WIC ඉන්ස්ටිටියුට් ගැන හඳුන්වා දීමක් කරන්න කැමතියි. WIC කියන නමේ තේරුම තමයි ගිනි දැල්ලක ආරම්භය කියන එක තමයි
වික් කියන නමේ තේරුම. ඉතින් ඒක පොඩ්ඩක් නෙමෙයි සෑහෙන කල්පනා කරලා දාපු නම. ඉතින් යම්කිසි ලොකු දෙයක් වෙන්න ආරම්භයක් කියන එක ඒක අපි අදහස් කරනවා වික් කියන නමේ. ඉතින් වික් ඉන්ස්ටිටියුට් ගැන කිව්වොත් එහෙම මේ concept එක පටන් අරන් දැන් මාස 3ක් විතර තමයි වෙන්නේ. ඉතින් මාස 3ක් ඇතුළත තමයි මෙච්චර දෙයක් අපි කරගත්තේ. යම්කිසි ස්ථානයක අපි හම්බුණා. එතනින් එහාට අපි 4 දෙනා කතා කරා. අපි 4 දෙනා කතා කරායින් පස්සේ මේ වගේ අදහසක් කරමු කියලා හැමෝගෙම බලන් ගියාම අපි 4 දෙනාගේම හිතේ තිබිලා තියෙනවා මේ අදහස. ඉතින් ඒ අදහස යටතේ අපි මාස 3කට විතර කලින් මේ concept එක අපි ආරම්භ කරා. ඇත්තරම අපේ ඉන්ස්ටිටියුට් එක පටන් අරන් මාස 3ක් විතර වෙනවා දැන්. දැනටත් අපි යටතේ ඉගෙන ගන්න ළමයි ඉන්නවා ඔන්ලයින් Zoom හරහා ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ඉතින් භෞතිකව මේ ස්ථානේ අපි පටන් ගන්න අද මේකත් අපි කලින් කරන්න හිටියේ මේ සිටුේෂන් එකත් එක්ක අපිට පොඩ්ඩක් වැඩේ කල් ගියා. ඉතින් මාස 3ක් ඇතුළත අපි හිතුවටත් වඩා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉදිරියට ගත්තොත් අපේ තියෙනවා මේක එක්ස්පෑන්ඩ් කරන්න යම් කිසි හිතේ ආසාවක් සහ අදිෂ්ඨානයක්. ඉතින් අපි දන්නේ ඒකට තව අවුරුදු කීයක් යයිද තව දශක කීයක් යයිද කියලා අපි දන්නේ. හැබැයි හිතේ ආසාවක් අදිෂ්ඨානයක් තියෙනවා මේක තව දුරටත් එක්ස්පෑන්ඩ් කරන්න යම් කිසි පියවරවල් හරහා ගිහිල්ලා. එතකොට අපි මේ වෙද්දී ඉන්නවා අපේ ඉන්ස්ටිටියුට් එකක් විදියට. ඉතින් සමහර විට තව දශකයෙන් ගන්න වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ කාලය කීයද කියලා. සමහර විට පෞද්ගලික විශ්වවිද්‍යාල අතරේ කැපිපෙනෙන නමක් වෙයි අපේ නම. ඒ අදිෂ්ඨානය අපේ තුල තියෙනවා. ඉතින් දැනට අපි යම්කිසි සරල පියවරක් යටතේ අපි මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක මේ මොහොතට ගැලපෙන විදිහට අපි මේක පටන් අරගෙන තියෙනවා. ඊළඟට මේ ෆ්ලෝ එක ගත්තොත් එහෙම අර පැත්තේ වැඩ මේ ෆ්ලෝ එක තමයි අපිට අයිති. ෆ්ලෝ එක භෞතිකව ගත්තොත් අර පැත්තේ තාම වැඩ ඉවර කරලා නැහැ. ඒ පැත්තෙත් අපේ ක්ලාසස් කරන්න අපි සූදානම් කරලා තියෙන්නේ. මේ කැලේ ගත්තොත් තව 10%ක විතර වැඩ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. බහුතරයක් වැඩ ඉවර නිසා අපි තීරණයක් ගත්තා ඉක්මනට පටන් ගන්න ඕනේ කියලා. එතකොට ඊළඟට අපේ පල්ලෙහා තට්ටුව නිකන් තියෙන සමහරට ඒකත් හම්බෙයි. ඉතින් මේ බිල්ඩින් එක පැත්තෙන් ගත්තොත් ස්තුති කරන්න ඕනේ අපේ අංජනගේ අයියා කෙනෙක්ට තමයි මේකේ බිල්ඩින් එකේ හිමිකාරීත්වයේ තියෙන. එයා අපිට ලොකු සහායක් දුන්නා මේ වැඩේදී. ඒ කියන්නේ නැත්තම් අපි දන්නවා සාමාන්‍ය අත්දැකීමෙන් කොච්චර අමාරුද මේක බිල්ඩින් එකක් මේ වගේ මහා පාරක් අයිනේ අපි අරන් කියන රෙන්ට් එකක් ගෙවනවා කියන වැඩේ. ඉතින් ඒකෙදි ලොකු අපිට උදව්වක් කරා මේ අංජනගේ අයියා. ඉතින් ස්තුති කරන්න ඕනේ වැඩේට ගොඩක්. ඒක ලොකු සහනයක් වුණා. නැත්තම් මේක අපිට මෙහෙම පටන් ගන්න බෑ රිස්ක් එකක් අරගෙන. ඊළඟට මේක අපි මේ ඉන්ස්ටිටියුට් එක අපි කියන්න ඕන අනිවාර්යෙන් අපි කාගෙන්වත් කාටවත් තරංගයකටවත් කායෙන්වත් පලි ගන්නවත් කවුරු වෙනුවෙන්වත් පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේක පැහැදිලිවම සුපිරිසිදුව අපේ අදහසකට ආසාවකට පටන් ගත්ත දෙයක්. ඒක ඉදිරියට අපි අපේ පියවරවන් යටතේ අපි ඉස්සරහට අනිවාර්යෙන් යන්න යනවා. ඊළඟට මේකේ අදහස තිබුණු 4 දෙනා ගැන විස්තරයක් කරන්න කැමති. ඇන්ජලිකා පෙරේරා, ශැලීන් ඇන්ජලිකා නීතිවේදී උපාධියක් දරමින් සහ ගුරු වෘත්තියනොත් වසර කීපයක අත්දැකීම් තිබෙනවා. විශේෂයෙන් ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එකට තමයි ඉගෙනීම් කටයුතු කරන්නේ නීතිවේදී උපාධිය දරුවත්. මේ concept එකේදී අපේ 4 දෙනාගේ එකම කාන්තා නියෝජනය විදිහට ඇවිල්ලා ඊළඟට ඇයගේ ස්වාමි පුරුෂයාටත් විශේෂයෙන් ස්තුති කරන්න කැමතියි. ඉතින් මේ වැඩේදී ලොකු සපෝට් එකක් හම්බුණා. ඇත්තටම වෙන කෙනෙක් මෙයා ළඟදී තමයි විවාහ වුණේ. ඉතින් වෙන කෙනෙක් ඉඳලා තිබ්බනම් අපි ඇත්තටම කල්පනා කරලා දිනවා මේ වැඩේ මෙහෙම කරගන්න පුළුවන් වේද කියලා. ඉතින්
අතරම අපිට ලොකු සපෝට් එකක් දීලා තියෙනවා මේ වැඩේ ආරම්භයට. ඊළඟට කිස්සර සයුරංග කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිරාංශයේ තොරතුරු තාක්ෂණ උපාධියක් සම්පූර්ණ කරලා ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් විදියට අත්දැකීම් සහිත සහ පෞද්ගලික පන්තිවලත් ගුරුවරයෙක් විදියට අත්දැකීම් සහිත සහ වික් ඉන්ස්ටිටියුට් කන්සෙප්ට් එකේ සමාරම්භක සමාජිකයෙක් විදියට ඊළඟට තමයි මම ඉන්නේ. අපි 4 දෙනාගෙන් බාලම සහනේ පරිණතකමෙන් අඩුම කෙනා විදියට සලකන්න පුළුවන්. වයසෙන් අඩුම සහ ඉතින් මම ගත්තොත් මාත් කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිරාංශයේ තොරතුරු තාක්ෂණ උපාධිය තාමත් අධ්‍යාපනය ලැබමින් සිටිනවා. ඒ වගේම තවත් වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සොෆ්ට්වෙයාර් ඉංජිනේරින්ග් උපාධිය තාමත් අධ්‍යාපනය ලැබමින් සිටිනවා. සහ ගුරු වෘත්තයෙන් නම් වසර 3ක විතර අධ්‍යක්ීම් පෞද්ගලික විදිහටත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකත් තිබෙනවා. ඉතින් අපි 4 දෙනා තමයි මේක පටන් ගත්තේ. ඉතින් නොඑක් බාධක ආවා මතකයටම තිබුණා මේක පටන් ගද්දි කොහොමද කරන්නේ මොන විදිහටද කරන්නේ කියලා. එතකොට අපි දැනට ප්ලෑන් කරලා තියෙනවා මෙන්න මේ දේවල් අපේ ඉන්ස්ටිටියුට් එක විසින් කරන්න. එතකොට පළවෙනි එක තමයි සර්ටිෆිකේට් කෝසස්, දෙවෙනි එක ටියුෂන් ක්ලාසස් කියන දේ, තුන්වෙනි එක මියුසික් ඇන්ඩ් ඩාන්සින් ක්ලාසස්. මේවා මේ අපි අලුතෙන්ම කරන දේවල් නෙමෙයි. මේවා හොඳට අපිට පුරුද්දක් තියෙනවා කරලා. සෑහෙන්න අපි කරලා තියෙනවා. වැඩේ තියෙන්නේ මේ පළවෙනි වතාවට අපේම දෙයක් විදිහට අපි මේක කරන්නේ. මේක අපි සෑහෙන්න අපි 4 දෙනාම කරලා තියෙන දේවල්. 4 වෙනි එක තරුණයන්ගේ කුසලතා සංවර්ධනය කියන එකට අපි අවධානය දෙන්න යනවා අපේ ඉන්ස්ටිටියුට් එකේ. එතකොට ඊළඟට අපි සර්ටිෆිකේට් කෝසස් ගත්තොත් එහෙම අපි මුලින්ම කරන්න යනවා තොරතුරු තාක්ෂණය කියන විෂයට පොදුවේ අපි පාඨමාලාවක් හඳුන්වා දෙනවා. තොරතුරු තාක්ෂණය කොහොමද මම ඒක විස්තර කරන්න. ඊළඟට ඉංග්‍රීසි කියන එකට සහතික පත්‍ර පාඨමාලාවක් අපි නිකුත් කරනවා අපේ ඉන්ස්ටිටියුට් එකේ. ඒකත් ගැනත් විස්තරයක් කරනවා. ඊළඟට මේ Java software developing සහ web designing web development වගේ පොඩි පාඨමාලාවන් අපේ යනවා. ඉතින් ඒවට වැඩි ඉල්ලුමක් නැහැ. හැබැයි ඒවා ගැන දැනුමක් තියෙන අයම තමයි ඒවා ගැන ඉල්ලුම් කරන්නේ. විශේෂයෙන් අපි මේ IT පාඨමාලාව සහ ඉංග්‍රීසි පාඨමාලාව ගැන වැඩි අවධානයක් දීලා ඒ කියන්නේ ওই දෙක තමයි හැම ඉන්ස්ටිටියුට් එකම කරන්නේ. ඉතින් අර ගොඩක් ඒක මම පැහැදිලි කරන්නම්. ඇයි දෙකට විශේෂ අවධානයක් දෙන්න කියලා. එතකොට අපේ IT පාඨමාලාව ගත්තොත් අපි ඒක සූදානම් කරලා තියෙනවා පාසල් යන ළමයිට උනත් නැත්නම් පාසල් ගිහිල්ලා ඉවර ළමයිට උනත් නැත්නම් IT කියන එක නැතුව ඔයගොල්ලෝ දන්නවා ජොබ් එකකට යන්න බෑ. එතකොට ඒක අවශ්‍යතාවයක් ඇති වෙන අයට සහ මොකක් හරි තමන්ගේ කැරියර් එකේ ඊළඟ තැනට යන්න අවශ්‍යතාවයක් ඇති වෙන අයට අපි සූදානම් කරලා තියෙනවා IT අපේ පාඨමාලාව. එතකොට අපි IT පාඨමාලාවේ ලොකු වෙනස්කම් ටිකක් අනිත් අයට සාපේක්ෂව අපි කරලා තියෙනවා. අපි හඳුනාගත් අඩුපාඩු ටිකක් අපි පුරවලා සහ අයින් කරලා තියෙනවා සමහර දේවල්. එතකොට අපි IT පාඨමාලාවන් ගත්තොත් ගොඩක් තැන්වල ලොකු දේවල් කරනවා. ඒ කියන්නේ ලොකු නම් තියෙනවා සිලබස් එකක් ගත්තා. ඇත්තටම ලොකු නම් තිබ්බට එළියට එද්දි පොඩි දේවල්වත් බෑ. ඉතින් අපි විවේචනය කරනවා නෙමෙයි. අපිට මේක හදද්දී අපිට සිද්ධ වුණා ඇනලයිස් කරන්න අඩුපාඩු අනිත් පාඨමාලාවල අපි කරලා තියෙනවා. කීප තැන්වල අපි පෞද්ගලික උත්පන්තිවල කරලා තියෙන නිසා අපිට අපි බැලුවා ඇනලයිස් කරලා ඊට පස්සේ අපි අන්තිමටම මේක සරල විදිහට අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ළමයිට දෙන්න. ඒ කියන්නේ කම්පියුටර් එකක් කියන්නේ මොකද්ද? කම්පියුටර් එකේ බේසික් එක. ඊළඟට ඔෆිස් පැකේජ් එක හැමෝටම අවශ්‍යතාවයක් තියෙන දෙයක්. එතකොට හાર્ඩ්වෙයාර් කියන්නේ කම්පියුටර් එකක් ගලවලා ඒකේ බය නැති කරන්න. හරි. ඊට පස්සේ නෙට්වර්කින් ගත්තම අපි සම්පූර්ණයෙන් කරන්න යන්නේ නැහැ. මොකද අවශ්‍යතාවයක් නැහැ ඇත්තට මේකේ. එතකොට බේසික් ටික විතරයි අපි කරන්නේ. ඒ කියන්නේ පොදුවේ හැම ළමයින්ටම අවශ්‍යතාවයක් නැති දෙයක්. හැබැයි සමහර තැන්වල ලොකුටම කරන දෙයක් කරාට ළමයිට තේරෙන්නේ නැහැ. එතකොට ඊළඟ දේ ඉන්ටර්නෙට්
ඊමේල් Google එතකොට මේ ඉන්ටර්නෙට් ඊමේල් කියන දේ ගොඩක් තැන්වල කරනවා. ඉතින් අපි අප්ඩේට් කරා Google and social media කියන එක අපි කාලේනවා මේ කාලේ අවශ්‍යතාවයක් නිසා කරා. ඉතින් Google එකේ ලොකු සේවාවල් තියෙනවා Google Drive ඊට පස්සේ Google Sheets තියෙනවා. ඉතින් ඒ වගේ සේවාවල් තියෙනවා. ඒවා ගැන දැන් මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක ළමයි පුහුණුවක් ලැබලා හිටියොත් අපි හොඳයි කියලා හිතුවා. ඊළඟට මල්ටිමීඩියා පැත්තෙන් ගත්තොත් ඒකත් හැමෝටම ළමයිට අවශ්‍යතාවයක් තියෙන දෙයක්. ඉගෙන ගන්න පුළුවන් දෙයක්, තේරෙන දෙයක් හැමෝටම පොදුයි. ඩේටාබේස් එකක් මේන්ටේන් කරන විදිය අවශ්‍යතාවයක් තියෙනවා කියලා අපි හිතුවා. ඊළඟට වෙබ් ඩිසයිනින් කියන එකේ ආරම්භයක් අපි අරන් දෙනවා මේකෙදි. කට්ටියට ළමයිට තේරුම් ගන්න පුළුවන් කියලා අපි හිතුවින්ද අපි ඒකත් දැම්මා. අපි පොදුවේ ගත්තායින් පස්සේ ලංකා පුරා ආයතනවල තියෙන දේවල් වලින් අපි අයින් කරපු දේවල් තමයි software engineering කියන එක IT පොදු කෝස් එකකට දාන එක සුදුසු නෑ කියලා අපි හිතුවා. ඒක සාමාන්‍ය ගොඩක් තැන්වල තියෙනවා. හැබැයි software engineering කියන එක සාමාන්‍ය පොදුවේ හැමෝටම තේරෙන දෙයක් නෙමෙයි සහ පොදුවේ අවශ්‍යතාවයකුත් නෙමෙයි නිසා අපි ඒක අයින් කරා. බොරුවට අපි ළමයිගේ කාලය සහ මුදල් නාස්ති කරන්න ඕනේ නැති නිසා. Programming languages, software engineering අන්න ඒ වගේ බරපතල මාතෘකා අපි මේ අයින් කරා. ඇනලයිස් එකක් කරලා ඒක අපි අඩුපාඩුවක් කියලා හිතලා අපි අයින් කරා. එතකොට අපි ඊළඟට මෙන්න මේ දේවල් ළමයිට හොඳටම කරන්න යනවා. එතකොට ඔන්ලයින් එක්සෑම්ස් අපි සිස්ටම් එකක් හදනවා. ඊළඟට මේවල ප්‍රැක්ටිකල් දේවල් ඒගොල්ලෝ අසයින්මන්ට් විදිහට කරලා පෙන්නන්න ඕනේ. ඊළඟට තනියෙන් වෙබ්සයිට් එකක් ඩිසයින් කරන විදිය බේසික් විදිහට කරන්න අපි දීලා තියෙනවා ප්‍රොජෙක්ට් එකක් විදිහට. ඊළඟට ගෲප් ප්‍රොජෙක්ට් එකක් විදිහට කම්පියුටර් එකක් ඇසෙම්බල් කරලා පෙන්නන්න. එතකොට අන්න ඒ වගේ අපි සැලැස්මක් හදලා තියෙනවා. ඉතින් අපි මේක ඇත්තටම කරන්න යන්නේ අපි මුලින්ම හඳුනාගත්ත අඩුපාඩුවක් තමයි දැන් ඕගොල්ලෝ දන්නවා ඉස්සර වගේ නෙමෙයි ජොබ් එකකට ගියාන් පස්සේ ටෝකින් ඒ කියන්නේ ඉන්ටර්විව්ස් නෙමෙයි ගොඩක් තියෙන්නේ. ඔයගොල්ලෝ හොයලා බැලුවොත් දන්නවා ගොඩක් අපි යන ෆීල්ඩ් එක මොකද්ද? ඒ ෆීල්ඩ් එකට අදාළ ප්‍රායෝගික දෙයක් අපිට පොඩියට හරි කරලා පෙන්වන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් IT වල ගත්තොත් ඒක අනිවාර්යයි. අපි අත්දැකීමෙන් ගන්නවා. ඉතින් ළමයි අපිට කියලාත් වෙනවා ලොකු කෝසස් කරලා ඉවර වෙලා ලොකු සුදුසුකම් සහිත සහතික පත්‍රයක් ලැබුණට ඒ කොලේ රැල්ලට තමයි දැන් ගොඩක් ළමයි කෝසස් කරන්න නිසා අම්මලත් පුරුදු වෙලා ඉන්නේ ළමයිව යවන්න කෝසස් කරන්න සර්ටිෆිකේට් කෝස් කියන රැල්ලට. ඉතින් රැල්ලට ගියාට වැඩක් නැහැ. ළමයා සර්ටිෆිකේට් එක අරන් ගියාම අර ජොබ් ඉන්ටර්විව් එකේදී අසරණ වෙනවා. දෙයක් කරගන්න බැරි නිසා. ඉතින් එතකොට ඇත්තටම අපි අපේ වචනෙන් කිව්වොත් බොරුවක් තමයි වෙන්නේ හැමතැනම. ඉතින් හරියට කරන තැනුත් ඇති. හැබැයි අපි බහුතරයක් ගත්තාන් පස්සේ සාපේක්ෂව ඔතන බොරුවක් තමයි වෙන්නේ. අපි කෝස් කරපු ළමයෙක්ගෙන් අපි පෞද්ගලිකව අහලා බැලුවොත් ওই විස්තරේ කියයි කොච්චරක් පුළුවන්ද මොනවාද කරන්න පුළුවන් IT වලින් කියලා. ඉතින් අපේ අරමුණ තමයි අපි සර්ටිෆිකේට් එකක් දෙනවා. අපි දෙන්නේ නැහැ නෙමෙයි සර්ටිෆිකේට් එකක් දෙනවා. හැබැයි සර්ටිෆිකේට් එකට වඩා එතනින් එහාට මේ ඉගෙන ගන්න දේවල් කෝස් එක කරලා වරුණාම ළමයින්ට පුළුවන්ද කියලා අපි චෙක් කරන්න යනවා. චෙක් කරන්නේ නැතුව අපි ළමයිව එළියට දාන්නේ නැහැ. එතකොට ඒ ළමයට අනිවාර්යෙන් මේ දේවල් ටික පුළුවන් වෙනවා එළියට යද්දි. සර්ටිෆිකේට් එකකුත් තියෙනවා. සර්ටිෆිකේට් එකක් තියෙන්නේ යාගේ දැනුම මේ එයා කරලා තියනවා කියලා මේක ප්‍රූෆ් එකක් විදිහට විතරයි. හැබැයි ප්‍රධාන දේ තමයි වෙන්න ඕන දේ ළමයි කෝස් එකක් කරනවා නම් ඒ ඉගෙන ගත්ත දේ ප්‍රායෝගිකව යොදන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි සාමාන්‍ය ආයතනයක් නම් මුදල් ගත්තොත් අපි ඒකට සාධාරණයක් කරන්න ඕන නිසා ළමයෙක් ගත්තාන් පස්සේ හොඳ ළමයා කරගනි දුර්වල ළමයා කරගන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් එහෙම තමයි වෙන්නේ. හැබැයි හැම ළමයෙක්ටම මේක 100% පුළුවන් කරන්න තමයි අපේ අරමුණ. 100% නැත්නම් 80%ක් හෝ පුළුවන් කරන්න තමයි අපේ උත්සාහය. එතකොට ළමයාට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා සර්ටිෆිකේට් එක අරන් ජොබ් ඉන්ටර්විව් එකට යද්දි මට සර්ටිෆිකේට් එක නැතත් මට මේ දේවල් පුළුවන් කියලා. එතකොට ඒ කොන්ෆිඩන්ස් එක අපි දෙන්න යනවා IT වලින්. මේ මං කියපු කතා ටික ඇත්තටම ඉංග්‍රීසි කෝස් එකටත් අදාළයි. ඉංග්‍රීසි කෝස් එකටත් අදාළයි. අපේ ඉංග්‍රීසි ලෙක්චරර් කියයි. එතකොට ඉතින් ඉංග්‍රීසි කෝස් කියනම ඉංග්‍රීසි ඩිප්ලෝමාස් කරනවා ඇත්තටම. සමහර ලොකු සුදුසුකම් තියෙන සර්ටිෆිකේට් ඩිප්ලෝමාස් කරනවා. ඉතින් අපි සාකච්ඡාවල තියෙනවා. ඉතින් ඉංග්‍රීසි ඇත්තටම ලොකු ඩිප්ලෝමාස් කරලා කතා කරගන්න තියා ඇත්තටම ළමයිට ලියා ගන්නවත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි මේ නිකම් විවේචනය කරන නෙමෙයි ස්ථානිකර සමීක්ෂණයක් කරලා තමයි කියන්නේ. ඉංග්‍රීසි සම්කිසි පාඨමාලාවක් කරොත් අපේ අරමුණ ඒ ළමයාට
අවුට් වුණාන් පස්සේ කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අංක 1. කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. කතා කරන්න තියා ග්‍රැමර් ටිකවත් පටලවා ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ කෝසස් නෙමෙයි ඩිප්ලෝමා කරත්. ඉතින් ඒක ඇත්තටම ළමයිගේ සල්ලි වලට කරන වංචාවක් විදිහට තමයි අපි දකින්නේ. අපි ඒකෙනුත් ලොකුවට ගුණාත්මක භාවය බලන්න යනවා එළියට එන ළමයාගේ සහ අවස්ථාව දෙන්න යනවා. ඒක හදා ගන්න අපි අවකාශය දෙන්න යනවා. මොකද ඕක ගොඩක්ම තැන අවකාශය දෙන්න නැති ගමන් මොකද අපි එක බැජ් එකක් ගත්තාම අපිට සල්ලි ඕන නිසා අපි ඊළඟ බැජ් එක ගන්න අපිට හදිස්සි නම් අපි අරගොල්ලන්ගේ ගුණාත්මකතාවය බලන්නේ නැතුව අපිට අග්ගාලා බලන්නේ ඒගොල්ලන්ට අග්ගාලා අයින් කරලා අලුත් ළමයි සෙට් එක ගන්න ඉන්ටේක් එකක් විදියට. එතකොට ඔතනදී තමයි හැමෝටම ඒ අඩුපාඩුව වෙන්නේ නොදැනුවත්වම. ඉතින් අපි එහෙම නෙවෙයි අපි අවකාශය දෙන්න යනවා. මුදල් නෙමෙයි අංක එක. අපිට අපේ වික් ඉන්ස්ටිටියුට් කියන නම අනිවාර්යයෙන්ම මේ ගුණාත්මක නමක් විදිහට ලංකාවේ ප්‍රසිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් අපි කියන්නේ සල්ලි නෙමෙයි අනිවාර්යෙන් අපෙන් එළියට යන ළමයාගේ කටවචනේ තමයි තියෙන්නේ. මෙතන ගුණාත්මක භාවය ගැන ඉතින් අපි ඒක ගැන සලකන්න යනවා. ඉතින් අපි අවකාශය දෙන්න යනවා. අපි ළමයි බැජ් එකක් ගත්තාන් පස්සේ ඊළඟ බැජ් එක ගන්න අපි හදිස්සි වෙන්න යන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම හැම දෙයකදීම ගුණාත්මක භාවය අපි බලන්න යනවා. ඊළඟට අපි දැනට අපි ආයතනයේ සර්ටිෆිකේට්ස් තමයි දෙන්නේ. නමුත් අපි ඒකෙත් බලාපොරොත්තු වෙනවා එක්ස්පෑන්ඩ් කරන්න අපේ සර්ටිෆිකේට් එකට මොකක් හරි ජාතික මට්ටමේ මැපින් එකක් කරන්න. අපේ සර්ටිෆිකේට් එකට තව වැඩි වටිනාකමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. තව මාස 6කින් 7කින් 8කින් හෝකී අවුරුද්දකින් අපි බලාපොරොත්තු වෙනවා ඒකට වටිනාකම සර්ටිෆිකේට් එකටත් ළමයාට දෙන්න අර ගුණාත්මක භාවය වගේම. ඊළඟට මේක ගැන ඉදිරියේදී අපි ඉංග්‍රීසි ලෙක්චර් විස්තර කරයි. ඊළඟට අපි අර කෝසස් ඒ විදිහට යන අතරේ සර්ටිෆිකේට්ස් දෙන කෝසස් යන අතරේ අපි ටියුෂන් කියන එකත් අපි මෙතන අපේ ඉන්ස්ටිටියුට් එක අපි ඕපන් කරනවා. ඒ කියන්නේ ඉස්කෝල විෂයන් ඉස්කෝලේ ළමයි ඉගෙන ගන්න විෂයන් 6 වසරේ ඉඳන් උසස් පෙළ දක්වා තියෙන විෂයන් වලට ඒකත් යහපත් ටියුෂන් සංස්කෘතියක් ඇති කරන්න අපේ අරමුණ වෙලා තියෙනවා මෙතන. එතකොට මෙන්න මේ ඉන්නේ දැනට කන්ෆර්ම් කරලා තියෙන අපිට ඉන්න ගුරුවරු තාම වචනයක් දුන්නේ නැති ගුරුවරු ඉන්නවා. හැබැයි කන්ෆර්ම් කරපු ගුරුවරු තමයි අපි සම්බන්ධ කරගෙන තියෙන්නේ. තව ඉදිරියට කට්ටිය සම්බන්ධ වෙයි. ඉතින් මේකටත් අපි බැලුවේ ඇත්තටම මේ නමක් දරාගත්ත ලොකු අපි එතනත් බැලුවා ටියුෂන් කියන එක අපි වැඩි අදාළ නැති වුණත් අපි ටියුෂන් අපි දැන් අපේ ඉන්ස්ටිටියුට් එකේ අපේ නමයටත් කරන නිසා අපි ගොඩක් බැලුවා ඒක ගුණාත්මකභාවය කියන්නේ ලොකු ප්‍රසිද්ධ නම් දරාගත් මාස් ක්ලාස් කරන ගුරුවරු නෙමෙයි. ලොකු ටියුට්ස් දීලා අර කූඹියෝ වගේ ළමයි ඉන්න ගුරුවරු නෙමෙයි. ඇත්තටම ටියුෂන් ක්ලාස් ගත්තවත් මාස් ක්ලාස් එකට ගියාම ළමයාට ඉගෙන ගන්න පොඩ්ඩක් අමාරුයි. ඊළඟට ගෲප් ක්ලාස් එකට යන්න නම් ළමයා මාසෙට 5000ක් විතර ගෙවන්න ඕනේ. ඉතින් ওই දෙක අතරම හිර වෙනවා ලංකාවේ ළමයි දැන් හිර වෙලා ඉන්නේ. මොකද ලොකු එකට යන්න බෑ, ඉගෙන ගන්න බෑ, සර්වර් පේන්නෙත් නෑ, අහගන්න දෙයක්වත් නෑ. ඉන්ඩිවිජුවල් ගෲප් ක්ලාස් එකට යන්නත් බෑ. පොඩ්ඩක් ආර්ථික ප්‍රශ්න ළමයි. ඉතින් මෙතන අපි කරන්න යන්නේ මෙතන තියෙන ඉඩ දෙයත් එක්ක ඕගොල්ලන්ට පේනවා මෙතන ලොකුවට ළමයි දාගන්නත් බෑ කියලා. ඉතින් මෙතන අනිවාර්යෙන් අපිට සාමාන්‍යයෙන් අපිට ගෲප් ක්ලාස් එකක් වගේ මේන්ටේන් කරන් යන්නත් පුළුවන්. හැබැයි අපි ෆීස් ගන්නෙ මාස් ක්ලාස් එකේ රේට් එකම තමයි අපි දාන්නේ කියලා අපි තීරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගෲප් ක්ලාස් ඉන්ඩිවිජුවල් යනවා නම් මාසෙට 5000ක් 6000ක් ළමයිට යනවා. නැත්තම් 2000 3000ක්වත් අඩුම යනවා. ඉතින් මාස් ක්ලාස් එකේ රේට් එකේ කරද්දී අපි මාසෙටම ළමයට යන්නේ අනිවාර්යෙන් රුපියල් 800ත් 17 අතර රේන්ජ් එකේ තමයි යන්නේ. එතකොට ඒ වගේ ආර්ථික පහසුකමකුත් මෙතන ළමයට අපි දෙන තීරණය කරා. ඒ වගේම මෙතන ළමයි 1000ක් 2000ක් දාන්න බැරි නිසා ගුරුවරයාව ඍජුව සම්බන්ධ කරගන්නත් ළමයට හැකියාවක් තියෙනවා. එතකොට ලංකාවේ තියෙන ප්‍රශ්න දෙකටම අපි විසඳුමක් දීලා තියෙනවා මෙතන. එතකොට අපිත් එකතු වෙලා ඉන්නවා මේ ගුරුවරු ටික ඒ දේ කරන්න. ඒ දෙයට කැමති වෙලා ගණිතයේ විදිහට ධනංජය දිලි කිව්වොත් ගණන් වලට වසර ගණනාවක අත්දැකීම් සහිත ගුරුවරයෙක් සහ අත්දැකීමෙන් මම දන්නවා පෞද්ගලිකව මම දන්නවා ලකුණු 10ක්වත් ගන්න බැරි ළමයි ඕ ලෙවල් වලට ඒකක් දාලා තියෙනවා. හරි ළමයිම අපිට කියලා තියෙනවා ලකුණු 10ක්වත් ගන්න බැරි ළමයි ඕ ලෙවල් වලට ඒකක් දාලා තියෙනවා රෙකමන්ඩ් කරන්න පුළුවන්. එතකොට ඊළඟට ඉංග්‍රීසි අපේ ඉංග්‍රීසි ලෙක්චරමයි කරන්නේ ටියුෂන් වලදීත් කෝසස් වලදීත් ඔය අංශ දෙකේම. ඊළඟට ක්‍රිෂාන්ත අබේරත්න කියන්නේ සිංහල ගුරුවරයෙක් ක්‍රයිස් කිං විද්‍යාලයේ උසස් පෙළ සිංහල උගන්වන ගුරුවරයා. ඊළඟට O level
6 වසරේ ඉඳන් O level ICT වෙනකන් අපේ IT ලෙක්චර් කරනවා ටියුෂන් වලදීත් කෝසස් වල වගේම කොමර්ස් වලටත් අපි තරුණ ගුරුවරයෙක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඊළඟට ඇඩ්වාන්ස් ලෙවල් ගත්තොත් අපි තාම ඒක ලොකුවටම ඕපන් කරලා නැහැ. ඒක ලොකු වගකීමක් නිසා මොනවාට දැනට අපි විෂයන් දෙකකට ගුරුවරු සම්බන්ධ කර වෙලා ඉන්නවා. එතකොට ඉකොනොමික්ස් ගත්තොත් ඒත් තරුණ ගුරුවරයෙක් තමයි ඉන්නේ. A level ICT මම කරනවා. ඉතින් අපි වික් ඉන්ස්ටිටියුට් එක මේ විදිහට පටන් ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉඳී කියලා. අපෙන් දැනටමත් අධ්‍යාපන ලැබමින් සිටින ළමයිනුත් ඉන්නවා. ඉතින් අපි පුළුවන් විදිහට අපි හෙට සිටම මෙතන අපි ක්ලාසස් කරනවා. අපි තාම හරියටම ෂෙඩියුල් කරලා නැහැ. හැමදේම ෂෙඩියුල් කරායින් පස්සේ අපි ඒක අනිවාර්යෙන් දැනුම් දෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි මේක අපි අර මම මුලින් කිව්වා වගේ කොච්චර එක්ස්පෑන්ඩ් වුණත් අපේ සර්විස් එකේ ක්වොලිටි එක ගුණාත්මක භාවයේ තියාගන්න අපි බලාපොරොත්තු වෙනවා. තව අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් අවුරුදු 10ක් ගියත් අපි ගුණාත්මක භාවය තියාගන්න අපි උපරිමයෙන් උත්සාහ කරනවා. ඒ වගේම මේක ඉක්මනට පටන් අරන් ඉක්මනට වෙහිලා යන ආයතනයක් නෙමෙයි. අපි හතර දෙනා විශ්වාසයි 100%. ඒ කියන්නේ එකපාරට මේ හවුල් ව්‍යාපාරයක් කරන්න අමාරුයි කියලා මේ අපිට ග්‍රාම සේවක තුමිය හරි කවුරු හරි කිව්වා මට මතකයි. හවුල් ව්‍යාපාරයක් නම් සමහරට අපි ලෝය කෙනෙකුත් එක දවසක් කෝල් කරලා ආව ලෝය කෙනෙකුත් කිව්වා මම නම් අස්සම් කරන්නත් බයයි හවුල් ව්‍යාපාරවලට කියලා. එච්චරයා ප්‍රශ්න වලට මුහුණ දීලා හවුල් ව්‍යාපාර නතර කරලා හවුල් ව්‍යාපාරය අස්සම් කරගෙන නතර කරලා තියනවලු. ඉතින් අපිට නම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. අපි මේක එක දිගටම කරන්න යනවා. අපි කතා කරගෙන ඉන්නේ මොන දේ සිද්ධ වුණා මොන වාතාවරණයක අපිට මොනවා වුණා මේ වික් ඉන්ස්ටිටියුට් එක නතර වෙන්නේ නැහැ. ඉතින් අපි මේ concept එකකින් ඉඳලා එකතු වෙච්ච 4 දෙනෙක් නෙමෙයි. අපි ගොඩක් කාලේ නම් අපි 4 දෙනා දුරනවා. ඒකේ අපි 4 දෙනාගේ දුර්වලතාවයනුත් අපි දන්නවා. අපි 4 දෙනාගේ ශක්තියනුත් අපි දන්නවා. ඉතින් ඒ ටික හඳුනාගෙන මොන මතභේද ඇති වෙන්න පුළුවන්. ඉතින් බාධා එන්න පුළුවන්. හැබැයි වික් ඉන්ස්ටිටියුට් එක නතර වෙන්නේ නැහැ. එතකොට ඒක අපි අර මුලදී අපි මේ වික් ඉන්ස්ටිටියුට් ලංකාවේ මෙහෙම පටන් ගන්න ඕන කියලා මම හේතු ටිකක් කිව්වනේ ගුණාත්මක භාවය සම්බන්ධ. ඉතින් ඒ හේතු ටික වෙනුවෙන් ලංකාවේ ඉන්න ළමයි වෙනුවෙන් අපි මේක එක දිගටම කරන්න යනවා. අපි ආදායම් ලබන්නේ නැහැ කියන එක නෙමෙයි ඒකේ තේරුම. අපි ආදායම ලබනවා. ආදායම ලබනවත් එක්ක මේක ලොකුවටම අපි එක්ස්පෑන්ඩ් කරන්න අපේ අදහසක් තියෙනවා. යුනිවර්සිටි ලෙවල් එකටම සමහර විට කාලෙක යයි. ඒ ආසාව අපි අනිවාර්යෙන් තියෙනවා. හැමදාම මේ ඉන්ස්ටිටියුට් එකක් විදිහට මෙතනට වෙලා ඉන්න නෙමෙයි. ඉතින් ඒ ගමනේදී ඕගොල්ලෝ ශක්තියක් වෙයි. ආරම්භයේ මෙතන ගත්තී ඕගොල්ලෝ මෙතන හිටිය කවදාරි අපිට මතක් වෙයි. ඕගොල්ලෝ මෙතන හිටපු විදිය සහ ඕගොල්ලන්ට මතක් වෙයි අපි මෙහෙම කිව්වා නේද කියලා. ඉතින් මට විස්තර කරන්න තියෙන ටික මම විස්තර කරා. ඊළඟට මම ආරාධනා කරනවා අපේ ඉංග්‍රීසි ලෙක්චරර් ඇන්ජලිකා පෙරේරාට ඉංග්‍රීසි පාඨමාලාව සම්බන්ධයෙන් සහ තව පොඩි කරුණු කීපයක් කියලා මේ සෙෂන් එක අවසන් කරනවා. Good afternoon. Right. මං කෙලින්ම සබ්ජෙක්ට් එකට එන්නම්. හරි? දැන් ටිකක් මහන්සිත් ඇති. ටිකක් වෙලා ගියා ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙලා සෑහෙන වෙලා හිටියා. ඉංග්‍රීසි කිව්වම අද වෙනකොට අපේ ලෝකල් ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන්ම ගත්තම අපිට නැතුවම බැරි දෙයක් වෙලා. අපි කොහෙට ගියත් අපිට ඉංග්‍රීසි කියන එක සක්සස්ෆුලි පර්ෆෝම් කරන්න බැරි නම් අපිට කෙනෙක්ව ඒකෙන් ඉම්ප්‍රෙස් කරන්න. ඒ කියන්නේ එයා ගැන එයාට හොඳ විශ්වාසයක් ඇති කරවන්න බැරි නම් අපේ යන ගමන කොහෙන් හරි බ්ලොක් වෙනවා. කොතනදී හරි ස්ටක් වෙනවා. ඒක නිසා තමයි අපි වික් ඉන්ස්ටිටියුට් එකෙන් ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක කෝස් ලෙවල් එකෙන් උත් ඔයගලගේ ටියුෂන් වලින් උත් මේන් සබ්ජෙක්ට් එකක් විදියට කරන්නේ. එතකොට අපේ වෙනස තමයි අපි ඉංග්‍රීසි නිකන් ඉගෙන ගන්න එකයි ඉංග්‍රීසි ඉගෙනගෙන එළියට ඔයගලා මෙතනින් ගියයින් පස්සේ කොන්ෆිඩන්ස් එකෙන් ඔයගලන්ගේ ඉදිරි අනාගතය ඔයගලන්ගේ ෆියුචර් එක බිල්ඩ් කරගන්න ඔයගලන්ගේ අනාගතය ගොඩනගා ගන්න
කොන්ෆිඩන්ස් ලෙවල් එකක් අපි මෙතනින් බිල්ඩ් කරලයි ඕගලන්ව එළියට යවන්නේ. ඒ කියන්නේ එළියට ගිහිල්ලා ඕගලන් ස්ටක් වෙන්න නෙමෙයි. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ අපි මෙතනින් එළියට ගියා කියලා ඉගෙන ගන්න එක නවතින්නේ නැහැ. අපි මැරෙනකලොත් අපි ඉගෙන ගන්නවා. මමත් තාම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඕගලනුත් මෙතනින් එළියට ගියාමත් ඉගෙන ගන්නවා. හැබැයි ඕගලන්ට එළියට ගිහිල්ලා ඕගලන්ගේ මේ අපි මෙතනට එන තරුණ පරපුර young generation එක එළියට ගියාම ඕගලන්ගේ අනාගතයේ higher studies වෙන්න පුළුවන්. ඕගලන් direct jobs වලට යන්න පුළුවන්. ඒ හැම එකකදීම ඕගලන් ගන්න ස්ටෙප් එක සක්සස්ෆුල් වෙන්න ඕනේ, සාර්ථක වෙන්න ඕනේ. ස්පෙෂලි අපි මෙතන ඉන්ටර්විව් කෝසස් වගේකුත් කරනවා ඉංග්‍රීසි වලින්ම. ඒ කියන්නේ ළමයාව ඉංග්‍රීසි වලට ට්‍රේන් කරලා ඉංග්‍රීසි වලින් ඉන්ටර්විව් එකක් සක්සස්ෆුලි පාස් වෙන ට්‍රේනින් එකක් අපි දෙනවා ඕගලන්ට. ඒකට හේතුව අපි ඇත්තටම ටාගට් කරන්න ඕනේ මේ දැන් අපි O level crowd එකක් හිටියත් අපි ටාගට් කරන්න ඕනේ මේගොල්ලන්ගේ O level exam නෙමෙයි. මම ළමයින්ව O level වලට ගන්නකොට මං කියන්නේ ඔයගලන්ගේ ultimate target is not your O level exam. It's your future, your goal and your ambition. එතනින් තමයි නවතින්න ඕනේ. එතනින් උත් ආයේ ඒක උඩට යනවා career ladder. ඒක නිසා එහෙනම් O level වලට ලෑස්ති වෙන ළමෙක් මතක තියාගන්න ඕනේ පේප් එක ඒකක් ගන්න එක විතරක් නෙමෙයි එළියට ගිහිල්ලා ඔයගලන් කරන ඕන චැලෙන්ජ් එකකදී ඒකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රැක්ටිකලි තියරිටිකලි විතරක් නෙමෙයි. ඒකට තමයි අපි ළමයින්ව ට්‍රේන් කරන්නේ. එතකොට ඉංග්‍රීසි වල යනවා කැටගරිස් ගොඩක් ඕගලන් දන්නවා. සමහරක් අයට රයිටින් හොඳට පුළුවන් වුණාම ස්පෝකන් එක බැරුව යනවා. සමහරක් අයට ස්පෝකන් පුළුවන් හොඳට හැබැයි රයිටින් එක පොඩ්ඩක් අමාරුයි. ওই වගේ ගැටලු තියෙනවා. හැබැයි ඉංග්‍රීසි මං කියන්නේ සිංහල අපි මේ අපේ මදර් ටං එක නැත්නම් මව් භාෂාවනේ. ඒකයි අපි මෙච්චර ලේසියෙන් කතා කරන්නේ. අපි නැගිටින්නෙත් සිංහලෙන්, අපි නිදියන්නෙත් සිංහලෙන්. ඒක නිසා අපිට සිංහල ලේසි. වතුර වගේ. හැබැයි ඉංග්‍රීසි වලින් අපි නැගිටින්නේ නැහැ, අපි නිදියන්නේ නැහැ ඉංග්‍රීසි වලින්. ඒක නිසා අපිට මේක අමාරුයි. ඒක සාධාරණයි. එතකොට එහෙනම් ඒක වෙනස් කරන්න නම් අපේ ප්‍රැක්ටිස් එක වැඩි කරන්න ඕනේ. ඒක තමයි අපි මෙතන මුල්ම ටාගට් එක. ඔයගලන්ට ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් දෙනවා. මොකද ඉංග්‍රීසි වල සිංහල වගේ නෙමේ ලියන්න එක භාෂාවක්, කන්න එක මේ කතා කරන්න එක භාෂාවක් ඒ සිංහලෙන්. හැබැයි ඉංග්‍රීසි වල මේ දෙකම එකයි. අම්මට කෙනෙක් කියලා මේ හරි. ඔයගලා මේ ළමයි අම්මලගෙන් කාලේ ඉවරද කියලා මම හරි කනවා නම් මම ලියනවා නම් මියන්නෙන් ඉවර වෙන්න ඕනේ. කමි. නේ එහෙම කතා කරන්නේ නැහනේ ගෙදර. අම්මේ මම කමි කියන්නේ නැහනේ. right? ඒත් ඉංග්‍රීසි වලින් නම් I'm eatingම තමයි. ඒක පොතේ ලියන්නෙත් එහෙමයි, කතා කරන්නෙත් එහෙමයි. එහෙනම් මේක ඊට වඩා ලේසි. ඇයි අමාරු වෙලා තියෙන්නේ? අමාරු වෙලා තියෙන්නේ ඉගෙන ගන්න හදන්නේ ඉංග්‍රීසි අම්මෝ හරි වාතේ අර කවුරු හරි කතා කරොත් මොකද කියන්නේ ඔන්න කඩෙන් කොටනවා නේද අපේ ළමයි තරුණ ළමයි එවනේ කියන්නේ සමහරක් අය ඉංග්‍රීසි වලින් ගොඩක් කතා කරන අය නම් ළමයි ඉස්කෝලේ O level ළමයි A level ළමයි ළඟින් යනකොට ළඟින් යන්නෙත් නෑ ඌ අය කඩෙන් කොටනවා ඊට වඩා හොඳ අරහෙ යනවා ඔන්න ඔය වගේ ප්‍රශ්න මේ ප්‍රැක්ටිකල් ගැටලු මේ ළමයින්ට තියෙන අපේ young generation එකට එහෙනම් ඒක වෙනස් කරන්න නම් ඔයගලන් මෙතනට આવත් අපිත් එක්ක වෙන්නේ ඔයගලන්ට ප්‍රැක්ටිකල් නොලෙජ් එකෙන් තමයි අපි එළියට යවන්නේ. ඊළඟට මේ ඉංග්‍රීසි එකත් එක්ක ඔයගලන්ගේ පර්සනැලිටි බිල්ඩින් අපි කරනවා. පර්සනැලිටි බිල්ඩින් කියන්නේ ඉන්ටර්විව් එකකට ගියොත් ඔයගලන් අනිවාර්යෙන් ඉන්ටර්විව් එක පාස් වෙන්න පුළුවන් වෙනවා. මම මෙහෙම කියන්නේ මම ඉන්ටර්විව් ගැන ගොඩක් ස්ටඩි කරපු කෙනෙක්. මම ඉන්ටර්විව් එකකට ෆේස් කරන එක ගැන ගොඩක් අධ්‍යාපනයක් ලැබුවා. ඒකත් එක්ක ඒ කියන්නේ කොලෙන් නෙමෙයි අපි ප්‍රැක්ටිකලි අපිව ට්‍රේන් කරනවා සක්සස්ෆුලි ඉන්ටර්විව් එකක් ෆේස් කරලා ඒක පාස් වෙන්න. ඒ ට්‍රේනින් එක මම මගේ ළමයින්ට O level ළමයින්ට ඉඳලා හැම ළමෙක්ටම දෙනවා. මොකද මම විශ්වාස කරනවා ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳලා අපිට ආවොතින් අපිට එළියට යනකොට අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනේ නැහැ. හරි? එතකොට ඔයගලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මම ඇවිල්ලා ඔයගලන්ගේ මම ලෙක්චරර් හැටියට මම ගොඩක්
ඔගලන්ට සමීපව තමා මේක කරගෙන යන්නේ. මොකද හේතුව ලෙක්චරර් ඇන්ඩ් ස්ටුඩන්ට් අතරේ ලොකු ගැප් එකක් තියෙනකොට ඔගලන්ට මේක ග්‍රහණය කරන්න, ඔගලන් මේක ඉගෙන ගන්න, ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න තියෙන අමාරුකම වැඩි. මගේ ඉගෙන ගත්ත ළමයි දන්නවා ඇති. මම පර්සනලි මෙසේජ් කරනවා. මම සමහරලාට word of the day එකක් මම එක කාලයක් කන්ටිනියු කරා. word of the day එකක් හැමදාම එවනවා. ඔගලන්ට ඒ හැමදාම අලුතින් දෙයක් ඉගෙන ගන්න. ඒ වගේ ළමයින්ගේ පැත්ත හිතලා අපි ගොඩක් ළමයින්ට සමීපව තමයි මෙතන වැඩ කරන්නේ. එතකොට තව එකක් කතා කරන්න ඕනේ. අපි දැන් කතා කරේ ඔක්කොම කෝස් ලෙවල්ස් නැත්නම් ඔයගලන්ගේ එඩියුකේෂනල් ඩෙවලොප්මන්ට් එකට සම්බන්ධ දේවල්. හැබැයි එඩියුකේෂන් එකත් එක්ක මේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් නැත්නම් ස්කිල් ඩෙවලොප්මන්ට් අපි කියනවා අපේ ටැලන්ට්ස්, තව ඉන්බෝන් ටැලන්ට්ස් තියෙනවා. මියුසික්, ඩාන්සින්, ඒ වගේ දේවල්. අපි පෞරුෂත්වය වැඩි කරන පර්සනැලිටි බිල්ඩින් ස්කිල්ස්. එතකොට අපි මෙතන මියුසික් ඇන්ඩ් ඩාන්සින් දෙක පටන් ගන්නවා. හැබැයි ඩාන්සින් වලට ටිකක් කලනවා මේ COVID-19 සිටුේෂන් එකත් එක්ක අපිට ඩාන්සින් කියන එක ප්‍රැක්ටිකලි මෙතන දැමම කරන්න බැහැ. කපල් ඩාන්සින් කියන්නේ වෙස්ටර්න් ඩාන්සින්. නමුත් අපි මියුසික් ක්ලාසස් අපි පටන් ගන්නවා, ගිටාර් ක්ලාසස්, වොයිස් ට්‍රේනින්, ඒ දෙකම අපි මටන් පටන් ගන්නවා ඇන්ඩ් කීබෝඩ්. ඇයි ඒකේ වැදගත්කම? කෙනෙක්ට හිතන්න පුළුවන් නෑ මම මගේ ෆෝකස් කරනවා මම මගේ A levels ඒ තුනක් ගන්න. නැත්නම් මගේ O levels 8 A's or 9 A's මම ටාගට් කරනවා. හැබැයි මේක ඒවා පස්සේ හදාගත්ත එකේ. ගොඩක් කට්ටිය හිතන්නේ ඒකයි. ඒව පස්සේ පුළුවන්. අම්මලාත් ගොඩක් එන්කරේජ් කරන්නේ නැහැ ළමයින්ට, උනන්දු කරවන්නේ නැහැ. ඇයි ළමයා මේ පාඩම් කරන ඒවලින් අයින් වෙලා මේකට කියලා නෑ. ඒක දෙක බැලන්ස් එකේ යනකොට තමයි දන්නේම නැතු මේ ළමයාගේ පර්සනැලිටි එක බිල්ඩ් වෙලා කොහෙට හරි ගියාම බය නැතුව කතා කරන්න. ඒ හැම දෙයක්ම මේ මියුසික් කියන මේ නැත්නම් ඒ කැටගරිස් වලින් ඕගලන්ට හම්බ වෙනවා. අනිත් එක තමයි මයින්ඩ් රිලැක්සින්. අනිත් එක ඕගලන්ගේ ඒ තියෙන ටැලන්ට්ස් අපි දන්නේ සමහරවිට ඕගලන්ට මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් හොඳට ප්ලේ කරන්න පුළුවන් ඇති. හැබැයි ඉගෙන ගන්න නැති නිසා දන්නේ නැහැ. right? ඒක නිසා මේකත් equally important අපේ ස්ටඩීස් වගේම. එතකොට මම කතා කරපු ඒවත් එක්ක අහපව් මං චූට්ටක් මට පොඩි දෙයක් අමතක වුණා ඉංග්‍රීසි වල. මම අපි ඉංග්‍රීසි වල කරනකොට vocabulary, spoken, writing එකත් එක්ක grammar, yes, listening, ඒ categories ඔක්කොම equal importance එකක් දීලා තමයි අපි මේක divide කරලා ඔයගලන්ට කරගෙන යන්නේ. හැබැයි මෙතනින් එළියට යනකොට ඔයගලන්ට අර වැඩක් නැහැ. දන්න ටිකම තමයි එච්චරයි. ඒක නැතුව ගිහිල්ලා බය නැතුව ඔයගලන් confident එකෙන් ඔයගලන්ට face කරන්න පුළුවන් practical knowledge එක ඔයගලන්ව train කරලා තමයි මෙතනින් යවන්නේ. ඒක guarantee කරනවා. Thank you very much. මේ අපේ ස්තුති කතාව කරන්න ඉන්න මට කෙනා මේක අනිවාර්යෙන් එයා ස්තුති කරන්නේ නැහැ. මේ ස්තුති කරනවට කැමතිත් නැහැ මේ දේ ගැන. ඉතින් මම ඒක පොඩ්ඩක් සඳහන් කරන්න ඕනේ. මේ මම කිව්වා රංජනගේ අයියා තමයි අපිට ලොකු සහායක් දුන්නා මේ බිල්ඩින් එක සම්බන්ධයෙන්. ඒ වගේම අපි හැමෝගෙම දෙමව්පියෝ මේ තැනටදී අපි උදව් කරලා තියෙනවා. ඒ නිසා හැමෝගෙම දෙමව්පියන්ට ස්තුති කරනවා මේ මොහොතේ. ඒ වගේම විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනේ. අර බිල්ඩින් එකේ එක ගැන ස්තුති කරා වගේම ඇත්තට මේකේදී අපි අර ලොකුවට අමාරු වෙටිච්ච අවස්ථාවක කිස්සර්ලාගේ අම්මා මේ අපිට ලොකු සහායක් දුන්නා. ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. ඒ අමාරු වෙටිච්ච වෙලාවක අපි කියන්නේ සොඳුරු විදිහට ආපු ගමනක් නෙමෙයි මේක. තාමත් සොඳුරු විදිහට නෙමෙයි යන්නේ. ඉතින් ලොකු අමාරු වෙටිච්ච අවස්ථාවක අපි ලොකු උදව්වක් දුන්නා. ඉතින් ඒකට අපි මම ස්තුති කරන්න කැමතියි. ඉතින් ඒ ස්තුති කතාව කරන එක්කෙනා කියලා ස්තුති කරන්න නැති නිසා මම අවස්ථාව ගත්තා ඒකට ස්තුති කරන්න. Now I invite one of our students to address the gathering. all ඉස්ලාම් මම ගැන කියන්නම්. මගේ නම සඳුන් ආකාශ්. හැමෝටම
පුළුවන් දේත් තියෙනවා බැරි දේත් තියෙනවා. මම ගැන කිව්වොත් පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා පස්සටම ගිය කෙනෙක් තමයි මම. ඒ කියන්නේ කතාවක් කරන්න කිව්වොත් ඒත් ඉස්සරහකට එන්නේ නැහැ. මොකක් හරි ඉස්කෝලේ වැඩක් කිව්වොත් ඒකට එන්නෙත් නැහැ. මීට මාස 3කට විතර උඩ මට IT ඉංග්‍රීසි කෝස් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මම වැඩිපුර සබ්ජෙක්ට් වලට ආස කරපු කෙනෙක් නෙවෙයි. ඒ වුණාට IT පැත්තට පොඩ්ඩක් ආසාවෙන් හිටියා. ඒක නිසා මම ඒ ආයතනයේ ඉගෙන ගන්න යනකොට මට හම්බ වෙනා රත්තරන් හදවත් තියෙන ගුරුවරු 4 දෙනෙක්. එක්කෙනෙක් තමයි අපේ ශාලින් මිස්, අනිත් කෙනා ප්‍රවීන් සර්, කිත්සර සර්, අංජන සර්, ඒ වගේම තමයි. විශේෂයෙන් කියන්න ඕන සෑහෙන ඒගොල්ලෝ කැප වුණා අපි වෙනුවෙන්. රැයත් දවාලක් නැතුව සෑහෙන මහන්සි වුණා. කියන්නේ අපි මේ කොවිඩ් හේතු හින්දා සෑහෙන මේ අපේ කෝස් එක පොඩ්ඩක් අපිට ක්ලාසස් එහෙම නැති වෙන්න පටන් ගත්ත හින්දා හදිසියෙම තිබුණ ක්ලාසස් නිසා ඒ කියන්නේ මම පාන්දර මැසේජ් එකක් දැම්මත් සර් කෙනෙක්ට ඒ වෙලෙම මැසේජ් කරලා හරි මෙහෙමයි කියලා කියනවා. තව කිව්වොත් අම්මා කෙනෙක් වගේ අපිව බලාගත්තා අපේ මිස්. ඒක කියන්න ඕන විශේෂයෙන්ම. ඒ කියන්නේ අපේ බැච් වල ඉන්න යාළුවොත් ඉන්නවා, නැති අක්කලා අයියලාත් ඉන්නවා. පොඩි කාලයයි මේගොල්ලෝ අපිට හම්බෙලා ඒත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ප්‍රොවින්ස් ඉස්සලා කිව්වා අර මොටිවේෂනල් ගැන දෙයක්. ඒක හරියටම හරි මම සෑහෙන මානසිකත්වයෙන් බැටලා තමයි ඒ කෝස් එකට ආවේ. ඒ කියන්නේ කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඒත් හිතුවට වැඩිය දැන් සාමාන්‍ය මෙහෙම කතාවක් හරි කරන්නේ මේ ඒගොල්ලෝ නිසා තමයි. දැන් අපි කිස්සරස මම සාමාන්‍ය පෞද්ගලික කතා කරන සර්ත් එක්ක මියුසික් පැත්තට තමයි මම වැඩිපුරම පොඩ්ඩක් යොමු වෙලා තියෙන්නේ. සර්ත් එක්ක කතා කරනකොට සර්ගෙන් සාමාන්‍යයෙන් එක දේවල් සොෆ්ට්වෙයාර් පැත්තෙන් එමේ දේවල් අහනකොට සර් රැයක් දවාලක් නැහැ. පාන්දර වුණත් කතා කරොත් ඒ වෙලාවටත් මේ සර් වැඩ කරන වෙලාවටත් තියාගෙන මම වැඩක් ඉන්නේ කියන්න අවුලක් නැහැ කියලා ඒ වගේ කතා කරලා ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් හැමෝම හැම දෙයකටම දක්ෂ නැහැනේ. ඒක නිසා මේ අනිවාර්යෙන් එන මේ මට සර් කියලා තිබ්බා මෙහෙම මේ ඉන්ස්ටිටියුට් එක පටන් ගන්නවා කියලා. සෑහෙන සතුටුයි. අද වෙනකොට අපේ සර්ලා ඉන්න තැන ගැන තව කියන්නේ මම වැඩිපුර කතා කරනවට ඇත්තටම කිව්වොත් බෑ. ඒකෙන් තමයි නේද නතිනම්. Thank you so much. Thank you, Master Akash. Now I invite Mr. Kitsara Sairanga to deliver the vote of thanks. සභාවෙන් අවසරයි. මෙතන ඉස්සෙල්ලා ආපු අපේ ෆාදර් නිහාල් රොඩ්රිගෝ ක්‍රයිස්ට් කොලෙජ් එකේ ප්‍රින්සිපල් අපි එකපාරක් කියව ගමන් අපේ ආරාධනය පිළි අරගෙන මේ ඉන්ස්ටිටියුට් එක ඕපන් කරන්න ආවට ඒ වගේම අපිත් එක්ක අද එකතු වුණා මේ ළමයි ටිකක්. අපි කිව්ව ගමන්ම හරි එන්නම් සර් කියලා ආවා. ඒකට තව අපේ දෙමව්පියන්ට තව මෙතනට ඇවිල්ලා ඉන්න ළමයින්ගේ දෙමව්පියන්ට ඒගොල්ලෝ අපිට සෑහෙන සහායක් දුන්නා මේ ඉන්ස්ටිටියුට් එක පටන් ගන්න මේක ඉස්සරහට කරන් යන විදිය. ඒ වගේ අපි ඔයාලට සහතික වෙනවා මේ ඉන්ස්ටිටියුට් එකෙන් අපි ළමයින්ට විධිමත් අධ්‍යාපනයක්, ඒ කියන්නේ මුදලට පමණක් සීමා නොවිච්ච ක්‍රමවත් අධ්‍යාපනයක් ළමයාගේ ස්කිල්ස් ඩෙවලොප් වෙන විදිහට හරියට දෙනවයි කියන සහතිකය අපි දෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕන ඒ අධ්‍යාපන ක්‍රමය දැන් රටේ තියෙන තත්ත්වය. ඒ කියන්නේ කොවිඩ් සිටුේෂන් එකක් තින්ද ඒ සේෆ්ටි ගයිඩ්ලයින්ස් අනුගමනය කරමින් විශේෂයෙන් මේ ශලින් ගොඩාක් සේෆ්ටි ගයිඩ්ලයින්ස් අනුගමනය කරනවා. ඒකින්ද බය වෙන්නම දෙයක් නැහැ ළමයින්ව. එහෙම කොවිඩ් සිටුේෂන්ස් යටතේ හොඳටම යනවා. ඊට පස්සේ අද මේ අවස්ථාවට පැමිණි ඔයාලා හැමෝටමත් අපේ මේ ඉන්ස්ටිටියුට් එක පටන් ගන්න උදව් කරපු හැමෝටමත් විශේෂයෙන් ස්තුති කරනවා. නම් වශයෙන් උදව් කර කියන්න ගියොත් සෑහෙන ගොඩක් ඉන්නවා. ඒකින්ද මම එනවුන්ස් කරන්න ආපු ඈන් ෆොටෝස් ගහන්න මගේ යාළුවෝ කේන් සුහේෂ් ඩිලන්ත අයියා ඒ කට්ටියම අපේ අම්මලා තාත්තලා මේ ආපු ළමයි ඔයාලා ගොඩක් අපිට ශක්තියක් මේ වැඩේ කරන්න. thank you very much. මේ සභාව ඉවර කරද්දී ඔයාලට පොඩි රිෆ්‍රෙෂ්මන්ට් එකක් දෙනවා. කොවිඩ් ගයිඩ්ලයින්ස් ඉඳ කට්ටිය පිළිවෙලට ගිහිල්ලා එතනින් ඒක අරගන්න කියලා ආරාධනා කරනවා. thank you very much. Thank you, Mr. Kitsara. Today marks the beginning of a long and a successful journey in providing quality education to students. Along with everyone present here today, I would also like to extend my heartiest warm wishes to the founders on this new journey they are about to embark. Thank you for all being a part of this event. Have a pleasant day.